අයිබෝන් සුබ උදෑසනක් වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා. සතියන්තය අපි මේ විදිහට ආරම්භ කරමු. මාර්තු මාසේ 12 වෙනි සෙනසුරාදාවයි උදා වෙන්නේ. දවස උදා වෙන්නේ ඊයේ රාත්‍රිය වන විට බොහෝ අත්‍යවශ්‍ය වන භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිය පසුබිමක් තුල මේවා ඉහළ දමමින් ආණ්ඩුව කියන කතාව තමයි කැමැත්තෙන්වත් අකමැත්තෙන්වත් පවත්නා වාතාවරණය අනුව කරන්න වෙනවා කියලා. අපිටත් කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් උදේ පාන්දරම ඔබට මේවා පත්තර බලාගෙන කියන්න වෙනවා. නොකිය බෑ. දිවයින පුවත්පත අද වාර්තා කරන්නේ මෙහෙම ජන දිවිය දෙදරයි සිපෙට්කෝ මිලත් ඉහළට. ලංකා IOC 3 වතාවක් සති 5ක කාලයක් ඇතුළත මිල ඉහළ දැම්මා. ඒ අනුව ලොකු අසමානතාවයක් තෙල් වෙළඳපොළ තුල ඇති වුණා. ලංකාවේ ඉන්ධන තුල ඇති වුණා දැඩි අසමානතාවයක්, සමබර නොවන තත්ත්වයක්. ඒ අනුව ඒ අසමබරතාවය සමබර කරන්නට ඊයේ සිපෙට්කෝ සමත් වූ බව සඳහන් කරන්නට ඕනේ. ඒ කොහොමද කියන එක පිළිබඳව අද සෑම පුවත්පතක්ම වාර්තා කරලා තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව IOC මිල වැඩි වූ ආකාරයෙන්ම ඉහළ ඉලක්කමකින් සිපෙට්කෝ මිලත් ඉහළ දාන්නට කටයුතු කරනවා. නැත්නම් තෙල් සංස්ථාවේ මිලත් ඉහළ දමනවා. තාම පුවත්පත් වාර්තා කරනවා IOC මිල ඉහළ දැමීම පිළිබඳව. ඒ අනුව දිනමින පුවත්පත වාර්තා කරනවා IOC පෙට්‍රල් 50කින් ඩීසල් රුපියල් 75කින් කියලා. ඊළඟට සිපෙට්කෝ මිල ගත්තොත් රුපියල් 76කින් සහ 75කින් ඉහළ දමන්නට ඔවුන් කටයුතු කොට තිබෙනවා. ඊළඟට අපි මේ සෑම පුවත්පතකම ඒහා ඇතිවන ප්‍රතිඵල පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙද්දී වෙතත් අවධානය යොමු කිරීම වැදගත්. දැන් දිවයින වාර්තාවේ අපි මුලින්ම පුටාගත්තු දිවයින වාර්තාවේ දකින්නට පුළුවන්කම තිබෙනවා පාන් ගෙඩිය රුපියල් 110ක් වෙනවා. සීනි කිලෝවක් 10කින් 15කින් වැඩි වෙනවා. අනික් බේකරි කෑම රුපියල් 10කින් ඉහළ යනවා. බත් පැකට් එක 20කින්, කොත්තුව 10කින්, පාන් පිට රුපියල් 35කින් 40කින්, ඊළඟට කෙටි කෑම රුපියල් 5කින් මේ ආදී වශයෙන් පමණක් නෙවෙයි ඉල්ලුම අඩු වුණොත් ආහාර පාන අලව්‍යයෙන් ජීවත් වෙච්ච ලක්ෂ 5ක පිරිසට අනාථ වෙනවා, බඩේ පාර වදිනවා කියන එක පිළිබඳව අද මෙලෙස මේ පුවත් වාර්තා පෙන්වා දෙනවා, දකින්නට පුළුවන්කම තිබෙනවා. ලංකාදීපය බැලුවාමත් අද දකින්නට ලැබෙන්නේ මූලික වශයෙන්ම මේ කාරණාව වෙත අවධානය යොමු කරන ආකාරයක්. ජනතාවට ඇතිව තිබෙන දැඩි පීඩනය පිළිබඳව හෝටල් බේකරි කෑම නහුතෙට නගී. පිටි කිලෝ 40කින් පාන් 30කින් අර කලින් වාර්තාවේ වගේම සඳහන් කරන අතරේ අවම බස් ගාස්තුව රුපියල් 30කින් උස්සන්න ඉල්ලයි කියලා. බස් කර්මාන්තකරුවනුත් දැඩි ලෙස අසීරුතාවට පත් වෙලා ඉන්නවා. හැබැයි ජනතාව කිසි ලෙසකවත් මේ වෙලාවේ ප්‍රවාහන ගාස්තු ආදිය ඉහළ යාම අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් කර්මාන්ත පවත්වාගෙන යන්නට නම් වැඩි කරන්න වෙනවා කියන එක තමයි ඒ කර්මාන්තයේ නියුතුවන් කියන්නේ. ත්‍රිරෝධ පාසල් වෑන් කාර්යාල ප්‍රවාහන ගාස්තු නගින පොලිමේ කියලා තවදුරටත් දකින්නට පිළිවන්කම තිබෙනවා. දැන් මේ විදිහට මේ පත්තර වාර්තා කරනකොට ඒ වැඩිවීම් සිදු ආකාරය පිළිබඳව ඒන් පසු තත්ත්වයන් පිළිබඳව නිසා ඇතිවන ප්‍රතිඵලයන් පිළිබඳව මේ ආදියත් එක්ක මේ තෙල් මිල ඉහළ දැමීම මූලික වශයෙන්ම තෙල් මිල ඉහළ දැමීම හා සම්බන්ධ වෙන ප්‍රවෘත්ති වාර්තාවේ අඩංගු වැඩිදුර විස්තර අපි දැන් බලමු. මේ විදිහට ඉන්ධන වැඩි වුණාම සමස්ත රටේම ඉදිකට්ටේ ඉඳලා මිනි පෙට්ටිය දක්වා මිල ඉහළ යනවා. මේ වෙලාවේ මේ තෙල් ගෙන්වන සමාගම් කියන්නේම ලෝක තෙල් බැරලයක මිල ඉහළ යාම සහ අපේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම පිළිබඳවයි. යුක්‍රේන රුසියා ගැටුම නිසා දැනට අමරිකානු ඩොල 128ට තියෙන බොරතෙල් බැරලය අනාගතයේදී අමරිකානු ඩොල 250කට යා හැකියි කියලා උපකල්පනය කරලා තියෙනවා. එහෙම වුණොත් අපේ රටට 33 කෝටියක් නෙවෙයි, තව අහල පහල රටවල දෙවිවරුන්ගේ පිහිට තමයි ඉල්ලන්න වෙන්නේ. මොකද මේ ප්‍රශ්නයට අදත් පාර්ලිමේන්තුව ඇතුලේ බුද්ධිමත් සංවාදයක් නැති නිසා. අපේ රටේ ඉන්ධන බෙදා හැරීමේ ප්‍රධාන ආයතන දෙකයි තියෙන්නේ. එකක් සිපෙට්කෝ, අනික IOC. සිපෙට්කෝ කියන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. හතර අතේ පාඩු ලබන ආයතනයක්. ඇමතිවරු මාරු වෙනකොට සභාපතිවරුන් මාරු වෙන තැනක්. වත්මන් සභාපති සුමිත් විජේසිංහ මහතා ඔහු ඊයේ කිව්වේ ජනතාව තෙල් මිල වැඩි කරලා හරි ඉල්ලනවා කියලයි. අපි හිතන්නේ ඉන්ධන පෙට්‍රල් වලින්
සහ ඩීසල් අතර යම් ආකාරයක ගැළපීමක් සමග ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කරනවා නම් හොඳයි කියන එක තමයි අපේ යෝජනාව. ඇත්ත වශයෙන්ම අර මහ ජනතාව කියන්නේත් ඉන්ධන මිල වැඩි කරාට කමන්නේ කියන කාරණාව ඒ නිසා මේ අවස්ථාවේක ඉටු කරන්න ඕනේ කියන අදහස තමයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ දැන් තියෙන හිඟයක් එක්ක දුක් විඳලා එපා වෙලාම වෙන්න ඇති. සිබෙට්කෝ එකේ මිලත් ඉහළ දාන්න වේවි කියලා ඔහු කිව්වා. අද හෙට සිබෙට්කෝ එකත් ඉන්ධන මිල ඉහළ දාවේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව එහෙම කියද්දී IOC හොඳටම කරලා පෙන්නවා. ඉන්දියාව අපේ ලොකු අයියා කියලයි අපේ සමහර දේශපාලඥයින් නිතරම පවසන්නේ. ලොකු අයියාගේ රටට තමයි IOC අයිති. ලොකු අයියාගේ සමාගම් දැන් මාස 2ක ඉඳලා හිතුමතේ ඉන්ධන මිල ඉහළ දානවා. හිටපු බලශක්ති ඇමති වගේම ඉන්න බලශක්ති ඇමතිටත් වගේ වගක් නැහැ. මාස 2ක් තුළ IOC ඉන්ධන මිල 3 පාරක් ඉහළ දැම්මා. ඒ පෙබරවාරි 6 වනදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 3ක් වශයෙන්. පෙබරවාරි 26 වනදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැම්මා. දැන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් වැඩි කළා. මෑත ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යාම තමයි ඊයේ රාත්‍රියේ වාර්තා වුණේ. මේ මාස 2 තුල ඒ අනුව පෙට්‍රල් ලීටරයක් වැඩි වූ මුදල රුපියල් 77ක්. ඩීසල් ලීටරයකට මේ මාස 2 තුල ඒ අනුව වැඩි වූ මුදල රුපියල් 93ක්. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක්. දිනකට පෙට්‍රල් ලීටර් 10ක් අවශ්‍ය වාහනයකට රුපියල් 2540ක් වැයවනවා. මාසයකට රුපියල් 76200ක් වැයවනවා. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක්. දිනකට ලීටර් 10ක් ගහන වාහනයකට වැයවන මුදල රුපියල් 2140ක්. ඒ අනුව මාසයකට රුපියල් 64200ක් වැයවනවා. කොහොම නමුත් පසුගිය වසර පුරාම වැටුප් වැඩිවීම බිඳුවයි. ඉතාම වැදගත්වන කාරණාවකින් අවසන් කරන්නේ සියල්ල ඉහළ නගිනවා වැටුප විතරක් එහෙමම තියනවා කියලා. එහෙමම තියනවා පමණක් නෙවෙයි යම් යම් ආයතනවල තවමත් වැටුප් කප්පාදු මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එයට මුහුණ දෙමින් පහුගිය කාලේ කරන්න වෙච්ච උපාය මාර්ග ක්‍රියාමාර්ග තවදුරටත් අනුගමනය කරමින් ඉන්නා බවත් දැනගන්න ලැබෙනවා. ඔය අතරේ මේ සිපෙට්කෝ මිල ඉහළ යාම පිළිබඳව අදක ඊයක ඉඳලා නෙමෙයි මේ සිපෙට්කෝ මිල වැඩි කරන්න ඕනේ කියන එක පිළිබඳව විටින් විට නිරන්තරයෙන් අවධානය යොමු වුණා. නමුත් මෑතක IOC මිල බරපතල ලෙස ඉහළ දැමීමත් එක්ක තමයි දැඩි අසමානතාවයක් මේ මිල දෙක අතර පත්තුනේ. කොමුණත් සුමිත් විජේසිංහ මහත්මයා තවදුරටත් ප්‍රකාශ කරන කාරණාවටත් අපි අවධානය දිය යුතුයි කියලා හිතනවා. මේ වන විට සිපෙට්කෝ එක ජනතාවට තෙල් ලබා දෙද්දී පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක් පාඩු විඳින බව, ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් පාඩු විඳින බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එච්චර පාඩු විඳගෙන තමයි ජනතාවට අඛණ්ඩව තෙල් ටික සපයා දීම සඳහා මෙලෙස කටයුතු කරමින් සිටිය කියන එක පිළිබඳව ඔවුන් අවධාරණය කරනවා පමණක් නෙවෙයි එන්නම දිනපතාම ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමත් අපට වාර්තා වන කාරණාවක් බව සඳහන් කරන්නට ඕනේ. ඇතැම් වෙලාවට ඒ හා සාපේක්ෂවද ලංකාවේ මිල ඉහළ ගියේ කියන එක පිළිබඳ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. නමුත් මේ විශේෂයෙන්ම රුසියා යුක්‍රේන යුද වාතාවරණය හමුවේ ලෝකේම ආර්ථිකයේ යම් යම් පෙරලීම් විපර්යාසයන් සිදු වෙමින් පවතින කාලයක්. අපිට මේ ලංකාදීප වාර්තාවකම මුණ ගැසෙනවා රුසියාවයි යුක්‍රේනයයි ගහගද්දි මෙහි රන්පවුම ලක්ෂයකමාරට ලං වෙලා කියලා. මෙහි පමණක් නෙවෙයි බොහෝ රටවල එලෙස ඉහළ ගිය තත්ත්වයන් තමයි පෙන්눔 කරන්නේ. ආර්ථිකයට බලපාන කාරණාවක් බවට යුද්ධය පත්වන ආකාරය අපිට ඒන්ම හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන්. එන් පස්සේ අපිට මුණ ගැසෙන මේ වැඩිවීම් පිළිබඳ වාර්තාවන් අතරේ දැන් මේ තෙල් වැඩිවීම ඊළඟට ඒ හා සමාගාමීව බලපාන කාරණා පිළිබඳව වාර්තා කරනවා වගේ මේ විශේෂයෙන්ම ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට වන බලපෑම නිසා තමයි මේ ඉහළ යාම පිළිබඳව කියවෙන්නේ. ඒ එක්කම මේ වෙලාවේ ඖෂධ මිල 29කින් ඉහළ දැමීම සඳහා කටයුතු කෙරෙනවා. ඖෂධ මිලත් 29කින් ඉහළට කියලා දිවයින පුවත්පතේ ඊළඟට අපි බැලුවාම අනිකුත් පුවත්පත් ලංකාදීපාදී අපට දකින්නට පුළුවන්. ලංකාදීපේ ඖෂධ මිල 29කින් වැඩි කිරීමට කමිටුව අනුමැතිය දුන්නා. ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එලෙස ප්‍රකාශ කොට තිබෙනවා.
ඖෂධ මිල ඉහළ නංවන්නට අවසරය ලබා ගන්නට වෙන්නේ මේ වන විට පවත්නා ඖෂධ හිඟවීමේ තත්ත්වයක් පිළිබඳවත් අනාවරණ වන පසුබිමක විශේෂයෙන් මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා එහෙම මේ තත්ත්වය පිළිගත්තත් නොපිළිගත්තත් බොහෝ පාර්ශව විසින් පෙන්වා දෙන ආකාරයට නම් බරපතල ඖෂධ හිඟයක පෙරනිමිති පළ වී ඇති බවයි කියන්නේ. දිවයින වාර්තාවක තියෙනවා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 50ක තොග අවසන් කියලා. මේ කියන්නේ රවි කුමුදේශ් මහත්මයා මේ ආණ්ඩු පක්ෂයනොත් ඒ වගේම විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන බලවේගයන් වටා එකතු වෙලා ඉන්න ඇතැම් වෘත්තීය සමිති සහ ඒවායේ නායකයනුත් දක්වන අදහස් දෙස අප මධ්‍යස්ථව සිට බැලීම ඉතා සියුම්ම මේවා පිළිබඳ සියල්ල අධ්‍යයනය කරලා අවබෝධ කර ගැනීමත් වැදගත් බව සඳහන් කරමින්ම අපි යමු මේ හා සම්බන්ධ පුවත් වාර්තාව වෙතත්. කවුරුත් සතුටු සිතින් විනෝදයට විස්කි බ්‍රැන්ඩි බොනවා වගේ ඖෂධ බොන්නේ නැහැ. ඖෂධ බොන්න වෙන්නෙම රෝගී වුණාම. විශේෂයෙන් පිළිකාව දියවැටියාව වැනි රෝගවලට හරියට ඖෂධ ගන්න වෙනවා. පසුගිය දවස්වල ඉඳලා සමහර ඖෂධ හිඟයි. මිල හිතූ ආකාරයට ඉහළ දාලා. කී කිව්වත් හතරතේ ණය වෙලා හරි සමහර ඖෂධ අරගෙනම යන්න වෙනවා. විශේෂයෙන් පිළිකානාශක ඖෂධ. ඇත්තටම ඕනෑම දෙයක් හිඟ වුණත් ආසන්න හේතුව හංගලා මිල වැඩි කිරීම බව අප අත්දැකීමෙන් දන්නවා. සමහර ඖෂධ උවමනාවෙන් හංගලා මිල වැඩි කරනකම් බලා හිටියා කියලා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඖෂධ මිල 29%කින් ඉහළ දාන්න දැන් අවසර ලැබිලා. පාලිතා බේකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු මිලන් පාලන කමිටුව මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා 29%කින් මිල ඉහළ දැමීම සඳහා ඔවුන්ගේ අවසරය ලබා දෙනවා කියලා. පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ සහ අත්‍යවශ්‍යම ඖෂධවලදී ඒ පිළිබඳව දැඩි සංවේදීව ඒ මිල වැඩි කිරීම සිදු කිරීම තමයි විය යුතුව තියෙන්නේ. මොකද දවසකට අපිට මේ බෙහෙත් ටික අරන් දෙන්න කියලා මම හිතන්නේ අපි හැම කෙනෙකුටම එන ඉල්ලීම් අති විශාලයි. ඔබතුමා කියපු කාරණේ අපි සලකනවා. හැම වෙලාවෙම අපි ජනතාව වෙනුවෙන් රෝගීන්ගේ පැත්තේ ඉඳගෙන මමත් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉදිරියට ආපු කෙනෙක්. ඒක නිසා හිතුමතේ කිසිම කෙනෙක්ට බෙහෙත් වල ගණන් වැඩි කරන්න ඉඩ දෙන්න අපි කැමති නැහැ. මේ යන විදිහට ඉදිරියේදී ඖෂධ මිල දැනට තියෙන මිලමෙන් 3 ගුණයකින් ඉහළ යා හැකි බවයි රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරන්නේ. මේ ඖෂධ මිල මෙතනින් එහාට පාලනය නොවන තත්වයකට පත් වෙනවා. ඒ හරහා රජයේ රෝහල් වල නැති වෙන ඖෂධ අනිවාර්යයෙන්ම වෙලෙන්දන් එහෙම නැත්නම් සමාගම් කියන මුදලට ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපිට නවත්වීමේ හැකියාවක් නැහැ. නිසා ඉදිරියේදී ප්‍රධාන ඖෂධ විශාල ප්‍රමාණයක් පාලනයකින් තොරව අඩුම තරමේ 3 ගුණයකින් මිල ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක භයානක ප්‍රතිඵලයක්. මේ අතර පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමයද අද ඖෂධ මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. ෆාමසිවලත් එක දිගට පෝලිං එක අපි දකින්න ආසද? අපි එහෙම දකින්න ආස නැහැ. අපට ඕනේ මේ රටේ මිනිස්සු ජීවත් කරන්න. මේ රටට ආදාය කරන පිරිසක් විදියට තමයි. අර එදා ඖෂධ මිල පාලනය කරන අපි උදව් කරා වගේ තමයි මේ වෙලේ රටට ආදාය කරන පිරිසක් විදියට මේ ඖෂධ බහුල කරන්න. මේ ඖෂධ ආනන කරුවන්ට මේ පාලන මිල අයගත් කරලා ඖෂධ මේ උන්ට වෙළඳපොළ නිදහස් කරන්න ඕන ඖෂධ ගේන්න. අපි බලාපොරොත්තු වෙනවා රජය හැකි ඉක්මනින් මේකට තීරණයක් අරගෙන මේකට උත්තරයක් ලබා දීලා මිල පාලනය ඉවත් වෙලා ව්‍යාපාරයේ නිදහසේ ගලා යන විදිහට යනොත් අර තරගකාරී ව්‍යාපාරික ලෝකයේ තුල තරගකාරී මිල තීරණය වෙලා ඒක මහ ජනතාවට සහනයක් වෙන විදිහට ව්‍යාපාරය ගලාගෙන යාවි. එලෙස ඒ පිළිබඳව අදහස් සහිත පුවත් වාර්තාව අපි බලනවා වගේම අද දිවයින පුවත්පත මුල් පිටුවේම වාර්තා කරනවා ෆාමසි ළඟත් පෝලිං. ඒ ප්‍රකාශ ඇතුළේ කියුණා ෆාමසි ළඟ පෝලිං හැදෙනවට අපි කැමති නැහැ කියලා. අකමැත්තෙන් හෝ අකමැත්තෙන් එහෙම වෙලා තියෙනවා. මේ දිනවල පවතින ඖෂධ හිඟේ හේතුවෙන් මේ අපි දකින්නේ පානදුර රාජ්‍ය උසුසල් ඉදිරිපිට ඒ දිගු පෝලිම් දක්නට ලැබුණු ආකාරය කනබුන තරමටම ජනතාවට ඇතැම් අය ඖෂධ අහුරු පිටින් කනබුනවා දකින්නට ලැබිලා තියෙනවා. ජීවත් වෙන්නෙම බේත් හේත් එකෙන්. විශේෂයෙන් මේ ජ්‍යෙෂ්ඨ අම්මලා තාත්තලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒ අයට ලැබිය යුතු ඖෂධ ටික ලබා ගන්නට නොහැකි වුණොතින් තවත් බරපතල ප්‍රශ්නයකට ලක් වෙනවා. ඒක නිසාම තමයි මේ ගැන මෙලෙස වැඩි අවධානයක් යොමු වන්නේ. ඒ අතරේ අපට මේ අද ලංකාදීපය බලද්දී තවත් වැඩිවීම් මොනවද සිද්ධ වෙන්නේ? ගුවන් ටිකට් පත් ගාස්තුව 27%කින් ඉහළ යාම පිළිබඳවත් වාර්තා වෙනවා. මේ පිළිබඳව ගත්තහම ජනතාව තුළ ඒ නිසා විවිධ අදහස්
නිර්මාණය වෙමින් තිබෙනවා. ඉඳලත් බෑ යන්නත් බැරි තත්ත්වයක් මේ කමුද්ගත වෙලා නේද කියලා. හැබැයි ඉතින් ගුවන් ටිකට් පතක් අරගෙන පිටරට යන්න තියා මෙහි ජීවත් වෙන්නත් අමාරු තත්ත්වයේ ඉන්න අයත් ගුවන් ටිකට් පත පිළිබඳව සෑහෙන වද වෙන ආකාරයකුත් අපට දකින්නට ලැබෙනවා. කෙසේ හෝ වේවා වැඩිවීම බලපාපු තවත් ක්ෂේත්‍රයක් විදිහට තමයි මේ ගුවන් ටිකට් පත් සඳහා එහි ගාස්තුවත් 27කින් ඉහළ යාම වාර්තා කරන්නට වෙන්නේ. විදුලි බිලත් අද හෙටම නගී. මෙන්න රටේ සමස්ත මහජනයාටම තවත් බලපාන කාරණාවක්. විදුලි බිලත් අද හෙටම නගී උපයෝගීතා කොමිසම කියයි කියලයි සඳහන් වෙන්නේ. මෙහෙම වෙනකොට එහෙම වැඩි නොවී තියෙන්න කිසි දෙයක් බැරි වෙන තත්ත්වයට පත් වෙලයි තිබෙන්නේ. ඒ නිසා සියල්ලේ මිල ගණන් ඉහළ යාම සිදු වේවි කියන බලාපොරොත්තුවෙන් අපට ජනතාව විදිහට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ලංකාදීප පුවත්පතේ තියෙනවා ලිට්‍රෝ ගෑස් සැපයුම නම් දිගටම දැන් ලබා දෙන්නට කටයුතු කරමින් ඉන්න බව. පහුගිය දිනවල ගෑස් ප්‍රශ්නිකුත් යලිත් පැන නැගුණා. ලිට්‍රෝ ගෑස් සැපයුම දිගටම ලබා දෙන්න සූදානම් කිව්වට ගෑස් ලබා ගන්නත් ජනතාව පෝලිම්වල ඉන්න ආකාරය තවමත් යම් යම් තැන්වල නිරීක්ෂණය වන බවත් සඳහන් කරන්න ඕනේ ඉන්ධන ගැනීමට වගේම. ඊළඟට ඩොලර් වලින් ගෙවලා වාහන ගෙන්වන්න ඉඩ දෙන්න මහ බැංකුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඩොලර් වලින් ගෙවලා වාහන ගෙන්වන්න ඉඩ දෙන්න මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අතරේ අපට දකින්නට පුළුවන් අද දිවයින පුවත්පතේ මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ අධ්‍යක්ෂ උපුටා දක්වමින් මේ සිදුවන්නේ తాවකාලික කම්පනයක් කියලා. මේ බඩු මිල ඉහළ යාම ඊළඟට කලාපය තුල ගත්තත් ලෝකය තුල ගත්තත් උද්ධමනය අතිශය ඉහළ රටක් විදියට ශ්‍රී ලංකාව දැන් පත් වෙලා අවසానයි. මේ සියල්ල සිදුවන්නේ తాවකාලික කම්පනයක් විදියට කියලා තමයි මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒක බරපතල කම්පනයක් කියන එක අපි මහ බැංකුවට පෙරලා ප්‍රකාශ කරන්නට වෙනවා. මොකද ඒක සුළු කම්පනයක් ලෙස සලකන්නට නම් දැන් කොහෙත්ම පුළුවන් කමක් නැති නිසා. ඩොලරය ඊයේ රුපියල් 265ටත් යයි කියලත් වාර්තා කරන්න දිවයින පුවත්පත. දැන් මේ තෙල් මිල ඉහළ යන්න බලපාපු ප්‍රධාන කාරණාවන් දෙකයි හඳුන ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එකක් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අධික ලෙස ඉහළ යාම. ඊළඟට ලංකාවේ ගත ආර්ථිකමය වශයෙන් ගත්තු තීන්දුව රුපියල පාකිරීම පිළිබඳව ගත්තු තීන්දුව මේ ආදී නිසා තමයි මේ තත්ත්වය ඇති වූ බව සඳහන් වෙන්නේ. ඉන්පස්සේ අපි අවධානය යොමු කරනවා මේ අතරේදී ඉන්දියාවෙන් අප ඉල්ලා සිටි ණය මුදල ලබා දීම සඳහා ඉන්දියාව එකග වූ බව දැක්වෙන වාර්තාවක් දිනමින පුවත්පතේ දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවට ඉන්දීය සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් විශේෂයෙන් තෙල් ගෙන්වීම සඳහා තමයි ලක්රජය විසින් ඉන්දියාවෙන් මේ ණය මුදල ඉල්ලා සිටියේ. ටික කලක් මුළුල්ලේ මේ පිළිබඳව සාකච්ඡා පැවති අවසාන වශයෙන් ඔවුන් එකග වෙනවා. හැබැයි සඳහන් කරන්න ඕනේ මේ කාරණාවත් මේ ණය මුදලින් 75% ඔවුන් ලබා දෙන්නේ ඉන්දීය අපනයනකරුවන්ගෙන් අප ආනයනය කිරීමේ එකගතාව මත. ඒ කියන්නේ එහෙන් ගෙන්වන්න ඕනේ. ඉතිරි 25% වෙනත් ඕනෑම රටකින් ඕනෑම මිලදී ගැනීමකට යාමේ හැකියාව ලැබෙන පරිදි තමයි මේ ණය මුදල ලබා දෙන්නේ. මාස 6ක කාලයක් තුල මේ ලබා ගන්නට ඕනේ. අවශ්‍ය නම් මේ තව වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව පවතින බවත් ඉන්දිය මහ බැංකුවේ අනුමැතිය මේට හිමිවීමත් එක්ක අපට දැනුම් දී ඇති බව සඳහන් වෙනවා. මේ අතරේ අපි ඊයේ දැක්කා ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංචාරක චාරිකාවක හදිසි නිරීක්ෂණයක දෙන ආකාරය විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත කැඩූ ආයතන පුද්ගලයන් අසාදු ලේඛනයට දාන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. දැන් දකින්නේ ඡායාරූපය දිනමින පුවත්පතේ. මා කියවමින් සිටියේ ප්‍රධාන සිරස්තලය විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත කැඩූ ආයතන පුද්ගලයන් අසාදු ලේඛනයට දාන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. මේ පහුගිය දිනවල අපට විශේෂයෙන් අපි රට විරුවන් විදිහට බොහොම ආදරයෙන් අභිමානයෙන් හඳුන්වන ඔවුන් විඳින දුක් ගැහැට පිළිබඳව විශේෂයෙන්ම මැද පෙරදිගයන් අපේ කාන්තාව විඳින දුක් ගැහැට සහ විවිධ අකටයුතුකම් සඳහා ඔවුන් යොදා ගැනීම වැඩිවීම පිළිබඳව මාධ්‍යයට තොරතුරු වාර්තා වෙනවා. එතකොට සමහර වෙලාවට නමගිය ආයතන මේ පසුපස ඉන්න පුළුවන්. ඔවුන්ගේ තැරවුකාර නියෝජිත ආයතන මේ පසුපස ඉන්නා බවත් තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම
ආයතනය කෙතරම් හොඳින් පවත්වාගෙන ගියත් ඒජන්සියක බොහොම හොඳින් කටයුතු කරගෙන ගියත් ඔවුන් මේ කාර්ය පවරන තැරැව්කරුවෝ විසින් ඒවා සිදු කරන ආකාරයම නැත්නම් පිරිස් රටේ ඇවීම සඳහා විදේශ රැකියාව සඳහා පිටත් කිරීමේදී ඒ රටවල හාම්පුත්තුන්ගෙන් ලැබෙනවා යම් මුදලක් මෙහෙට ගෙවලා තමයි ඔවුන්ව ගෙන්න ගන්නෙ. ඒක බොහෝ දෙනෙක් නොදැන ඇතැම් වෙලාවට ඒ මුදල් යන්නේ මේ තරව්කරුවන් අතර ඇතැම් අවස්ථාවල එවැනි තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. සමහරවිට සොච්චම් මුදලක් ඒ අයට ඒ පවුලට ලබා දීලා මේ අය වැඩි කොටස ලබා ගන්නා තත්ත්වයන්. ඒ වගේම විවිධ ගානිකාවෘතියේ යෙදවීම ආදී විවිධ වෙනත් කටයුතු සඳහා අපේ රටේ කාන්තාවෝ වෙනත් රටවලට යැවීමේ ජාවාරම් ක්‍රියාත්මක වන බවටත් දැන් තොරතුරු වාර්තා වෙමින් තිබෙන නිසා වගකිවිය යුතු සෑම පාර්ශවයකම අවධානය මේ වෙත යොමු වීම ඉතාමත්ම වැදගත්. මේ පමණක් නෙවෙයි තවත් බොහෝ කාරණා මේ ඇතුලේ තියෙනවා. එවැනි ආයතන පුද්ගලයන් අසාදු ලේඛන බ්ලැක් ලිස්ට් කරන්න කියලා තමයි ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී නිලධාරීන්ට උපදෙස් දුන්නු බව කියවෙන්නේ. ඒ අවස්ථාව පිළිබඳව එලෙස අද පුවත් වාර්තා තුල අපට දකින්නට පුළුවන්. මේ අතරේ ලංකාදීපේ තියෙනවා විපක්ෂ නායකතුමාට ගෞරව නාමයක් පිරිනැමූ අවස්ථාවක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කීර්ති ශ්‍රී දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය නාරහෙම්පිට පිහිටියේ නිකායේ මූලස්ථානයේදී සිදු වුණා කියලා එහිදී අග්ගමහා පඬිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියෝ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට ඒ ගෞරව නාම සන්නස්පත්‍රය පිරිනැමූ අවස්ථාව තමයි අපට දකින්නට ලැබුණේ. ඡායාරූප සහිත සටහනේ අපට දකින්නට කියවන්න ලැබුණි. මම ඔබට ඇහුනේ නෑ කියපු ටිකේ නිසා අපි නැවත පටන් ගමු. ලංකාදීප පුවත්පතේ තියෙන ශෂි වීරවංශගේ නඩු දෙකේ තීන්දුව දීම මැයි 6ට කල් තබයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂි වීරවංශ මහත්මියට චෝදනා නැගුණා. ආගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර සකසා ගැනීම පිළිබඳව අපි දැන් දකින්නේ මේ දිවයින පුවත්පතේ පිළිබඳව තබන සටහන. කෙසේ වෙතත් ඒ පිළිබඳව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වෙන බව කියවුණාට කල් තබා තිබෙනවා මැයි 6 වනදා දක්වා. ඊළඟට අපට දකින්නට ලැබෙනවා දිවයින පුවත්පතේ තවදුරටත් පළවෙන වාර්තාවන් අතර අර්බුදයෙන් ගොඩෙන හැටි ජනපති රටට කියන්න කියලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කරන ප්‍රකාශයක් අද අපට මුණ ගැසෙනවා ඒ දිවයින පුවත්පතේ. ඊළඟට ආණ්ඩුවෙන් යන අය බණින එක නතර කරන්න බෑ කියලා අග්‍රාමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශයකුත් අපට මුණ ගැසෙන්නේ ඒ දිවයින පුවත්පතේමයි. මේ වන විට පසුගියදා ආණ්ඩුවෙන් එළියට විසිවෙච්ච ඇතැම් ප්‍රබලයින් ප්‍රධානීන් විදියට කටයුතු කරපු අය මේ ආණ්ඩුව බිහි කරන්නට මූලිකත්වයේ ගෙන කටයුතු කළ අය අද කියන කතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එලෙස අදහස් පළ කරනවා. ඒ කියන කතා තුළ ඒ නැගෙන චෝදනා තුළ බරපතල වශයෙන්ම කතා කරන්නේ බැසිල් රාජපක්ෂ චරිතය පිළිබඳව. බැසිල් කියන නම තමයි නිරන්තරයෙන් කියවෙන්නේ. එතකොට බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ අදහස් දැක්වීමුත් අද අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ අතරින් දින මින ගත්තොත් ආර්ථික අභියෝගයේ ජය ගන්න සෑම පියවරක්ම ගන්නා බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට දිවයිනේ ගත්තොත් අර්බුදයට හේතුව රුසියානු යුක්‍රේන යුද්ධයයි ජනතාවට සහන දෙන්න හැමදේම කරනවා කියලා එතුමා කියලා තියෙනවා. තවදුරටත් එතුමා මොනවද කියන්නේ කියලා බලමු. ඊයේ මාධ්‍යවේදීන්ට මුණ ගැසුණු වෙලාවක එතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා. මොකක්ද අපේ මුදල් ඇමති කියන්නේ? ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වෙච්ච මේ වාර්තාව බලමු. කියන්නේ කවදද ජනතාවට මේ සහන ලබා දෙන්නේ? සහන දැන්ටත් දෙනවනේ රුපියල් 5000 දෙන තවත් පුළුවන් තරම් දෙනවා. දැන් තෙල් වැඩි වුණා නේ. IOC එකනේ අනිත් ඒවත් ඉතින් වැඩි කරයි සමහර විට. ලෝකෙම වැඩි වෙනවා. නමුත් ජනතාවට ගොඩක් අමාරුයි තෙල් විතරක් නෙමෙයි මේකට මොකද්ද අපි ඉක්මනින් විසඳුවක් නැද්ද ඔබතුමාට? ඔය ඉතින් මේ එකක් යනකොට එකක් එනෝනේ මේ ආයි යුක්‍රේන රුසියානු යුද්ධයත් ඇවිල්ලා තියෙනවා. ඉතින් සහන දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා. ජනතාව වෙනත් ඔබතුමා ගැන විශ්වාසයෙන් ඉන්නේ මේක ඉක්මනින් ලැබෙයි කියලා. ඒ විශ්වාසය එහෙම තියාගෙන අපි ඉක්මනට අපේ ඇමතිවරුයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඔක්කොම උත්සාහ කරන්නේ ඒක තමයි කරන්න කොහොමද. ඩොලර් එක මොකද මේ පාවීම ගැන ඔබතුමාගේ අදහස් මොකක්ද? ඒක ඉතින් මේ කොහොමත් ඒක අපි කරපු එකක් නෙවෙයි ඉස්සර කාලේ ඉඳලා කරපු එකක් අපි తాවකාලිකව නතර කරගෙන හිටියා. නමුත් නතර කරගන්න බැරි තරමට උග්‍ර වුණා. දැන් මේ ඒකෙන් ඩොලර් රටට එන එක ලැබෙයිද ඉක්මනින් ඔබතුමා විශ්වාසයක් තියෙනවද? ඔව් ඒක එන්න ඕනේ. එහෙම කියනනේ කට්ටිය. විපක්ෂය එහෙම කිව්වා. ඉතින් අපි ඒකත් අහුම්කම් දෙන්න එපා. ඔබතුමාලා
තියෙනවද විපක්ෂයේ මේ ඇමරිකානු නෑ ඒක ගොඩක් කට්ටිය ජාතිය ආර්ථික විශේෂඥයොත් පළ කරා එක. කොච්චර කාලෙකින් මේ අරබුදේ විසඳෙයි කියලා ඔබතුමාට ජනතාවට කියන්න ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ඉතින් වසංගතය ආවා ඊට පස්සේ තෙල් මිල වැඩි වෙනවා ඊට පස්සේ යුක්‍රේන් රුසියානු යුද්ධය ආවා. මේ ඔක්කොම බාහිර කරුණු අපේ රටේ සිද්ධ වෙන ඒවා නෙවෙයි. බාහිර කරුණු වලට අපිට ජාත්‍යන්තරව අපිට ඒ තරම් ඵලයක් නැහැ. නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අපි අනිවාර්යයෙන් විසඳනවා. අපිට තියෙන ඩොලර් අරබුදයට මොකද වෙන්නේ දැන් ඉස්සරහට ණය ගෙවා ගන්නේ මොකක් හරි තියෙනවද වැඩ පිළිවෙල? ඔව් ඒක ණය ප්‍රශ්නයක් නැද්ද ණය ගෙවීම? නෑ ඒක කොහොමද ප්‍රශ්නයක් තමයි අමාරුයි ඒ වුණාට අපි කරනවා කොහොමද? අපි කරනවා කොහොම හරි ණය ගෙවීම ගැන වගේම ණය ගැනීම පිළිබඳවත් කතා බහට ලක් වෙනකොට එතුම යනවා වොෂින්ටන් DC වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා. නමුත් මහ බැංකුව අධිපතිවරයා මේ පුවත් වාර්තා තුල නම් දක්නට ලැබෙන්නේ නැහැ. මහ බැංකුව අධිපතිවරයා බොහොම පැහැදිලිව ට්විටර් පණිවිඩයක් තබමින් මේ පිළිබඳව වාර්තා කරා. මුදල් ඇමතිතුමා වොෂින්ටන් යන්නේ ණය ප්‍රතිවිභ ගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම කියලා ඇතැම් මාධ්‍ය වාර්තා පළවීම නිසා ඒ පිළිබඳව අදහසක් එක්කාසු කරමින් අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පමණයි මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මුණ ගැසෙන්නේ කියලා. මේ අතරේ ජනාධිපතිවරයා හමු වුණ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් ඔවුන් නම් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප්‍රතිපාදන අරගෙන රටේ ක්‍රියාත්මක වූ දෑ පිළිබඳව යම් ප්‍රශංසාවකින් කතා කළ බවත් සඳහන් වෙනවා. ඒ අතරේ අපි තවත් උපුටා නොගත් වාර්තාවන් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. රංජන්ගේ උපන්දිනයට හිරගේ ළඟ කේක් කපයි. ඊට යෙදුණා රංජන් රාමනායක මහතාගේ උපන්දිනය. දැන් දෙවැනි උපන්දිනයත් මේ හිරගෙදර ඉඳලා සමරන්නට එතුමාට ළඟ සිදු වුණා. අද දිවයින වාර්තාව අපි මේ පුටගත්තේ. උපන්දිනය දා එතුමා තනි නොකරන්න එකට හිටපු മന്ത്രിවරු පිරිසක් කටයුතු කරනු ලැබුවා. දැන් මේ අපි දැක්ක ඡායාරූපය තමයි මේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ උපන්දිනය යෙදීමත් එක්ක එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන එකතු වෙලා සිරගේ ඉස්සරහා පොඩි උපන්දින සාදයක් සූදානම් කරලා එතුමාගේ අනුරුවක් නිර්මාණය කළා. ඒකට කේක් කවලා උපන්දිනේ සමරපු ආකාරය. ඒ අතරේ සහෘද മന്ത്രിවරු ගියා හිරගේ ඇතුළටම රංජන් රාමනායක මැතිතුමාගේ සුවදක් විමසන්න. එළියට ආපු අය මොකද කිව්වේ බලමු. කාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය වෙත ගියා. රංජන් රාමනායක අපේ මන්ත්‍රීතුමාගේ අද උපන්දිනයේ දවස මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් විදියට දේශපාලන පරිගැනීමට ලක්වෙච්චි නීතියේ සිදුරු නිසා නීතියේ තියෙන අඩුපාඩු නිසා වරදකරුවක් වෙච්ච පුද්ගලයෙක් රංජන් තාම හොඳ සුවයෙන් ඉන්නවා. එතුමාගේ උපන්දිනය අද දවසේ අපිට කිව්වේ ප්‍රශ්නයක් නැහැ මල්ලි දෙන්නේ නැත්තම් ඔහොම හරි ඉන්නවා කියන එක. එතුමාට සමාව දීමක් දැන් නිකන් බොරුවක් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මේ ලංකාවේ ජනාධිපතිවරයා දෙන එකද. අද රටේ මිනිස්සු විඳින දුකත් එක්ක බලනකොට රංජන් රාමනායක කියන්නේ ආයෙත් ඒගොල්ලන්ගෙන් සමාවක් අරගෙන එන්න ඕනෙත් නැහැ කියන එක වගේ කතාවක් තමයි. සමහරු කියන්න පටන් ගත්තා රටේ ප්‍රශ්න ඇයි ලෝකෙට ගිහිලා කියන්නේ කියලා. රටේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා මේ මානව හිමිකම් අසාධාරණය කියන්න තැනක් නැති නිසා මේ අත්නෝමතික නායකයාගේ තීන්දුව తీරන ගැන තමයි අපිට ලෝකෙට කියන්න සිද්ධ වුණේ. මේ රජේ ඉක්මනින් ගෙදර යවලා රංජන්ලා නිදහස් කරගන්න අපි කටයුතු කරනවා. මේ රජය ඉක්මනින් ගෙදර යවලා රංජන්ලව නිදහස් කරගන්න කටයුතු කරනතොට නීතිය විසින් තමයි එතුමාට මේ දඬුවම ලබා දී තිබෙන්නේ. කෙසේ වෙතත් එය පිළිබඳ සෑහීමකට පත් නොවෙන නිසා තමයි ජාත්‍යන්තරය දක්වා යන්නේ කියලා එතුමන්ලා ප්‍රකාශ කරනවා. මේ කවුරු කාගෙනුත් අපට බොහෝ තැන්වල දකින්න ලැබිච්ච දෙයක් තමයි තමන්ට හිතයිෂී තමන්ට පක්ෂපාතී අය පිළිබඳව තීන්දුව తీරන ගන්නා විටත් අනෙක් පාර්ශවයේ විරුද්ධ පාර්ශවය පිළිබඳව අධිකරණය ගන්නා වූ තීන්දුව తీරනවලදී අනුගමනය කරන පිළිවෙත මේ සෑම සියලු දෙනාගේම එක හා සමාන බවත් කියන්නටම ඕනේ. ඒ සමග අපට දිවයිනෙන් හමු වෙනවා යුද හමුදා විශ්‍රාම වයස වෙනස් කර නැහැ. ඇමති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කියයි. එතුමා එහෙම කිව්වට අද දිනමිනේ තියෙනවා අනුර දිසානායක මහතා උපුටා දක්වමින් විශ්‍රාම යාමේ කාලය වැඩි කිරීමෙන් හමුදා සමාජිකයන්
පීඩාවට පත්වෙනවා කියලා වාර්තාවක් එන විශ්‍රාම වැටුප මේ දෙන්න වෙන නිසා මේ ආකාරයෙන් කටයුතු කරනවා කියලා තමයි ඔවුන් නම් මෙහිදී අදහස් කරන්නේ. ඒ අතර විපක්ෂ නායකතුමා උපුටා දක්වමින් වාර්තාවක් දිනමිනේ තියෙනවා පරිගණක රැකියාවලින් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා දැක්වෙන ප්‍රකාශයක් ඒ දිනමිනේ. ලංකාදීපයේ තියෙනවා ලොතරැයි මණ්ඩලයට සරණ ලක්ෂ 80ට ගත් වාහනය අතුරුදන් 1 කෝටි 60 ලක්ෂයක් සමාගමටත් ගෙවලා කියලයි සඳහන් වෙන්නේ. 1 කෝටි 60 ලක්ෂයක් සමාගමටත් ගෙවලා ලොතරැයි මණ්ඩලයට ගත්තු ඒ කාලේ සභාපති විටපු සරණ මහත්මයා ගත්තු ලක්ෂ 80 වාහනය අතුරුදන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක පුවතක්. ඉන් පස්සේ අපි අවධානය යොමු කරනවා දැන් නැවත වතාවක් තෙල් මිල යලිත් සිපෙට් කොමිල ඊයේ දවසේ ඉහළ දැම්මා. IOC මිලට පෙර ඉහළ දැම්මා. මේ සියල්ලත් එක්ක රටේ සෑම ක්ෂේත්‍රයකට මේ බලපාන බවද පත්තර වාර්තා බැලුවාම පමණක් නෙවෙයි හිතලා බැලුවාම ඕන කෙනෙකුට පේන කාරණාව. ඒ අතරේදී ප්‍රවාහණයට මින්වන බලපෑම ප්‍රබලයි, දරුණුයි. විශේෂයෙන් මගී ප්‍රවාහනය පිළිබඳව, පොදු මගී ප්‍රවාහනය පිළිබඳව, ඊළඟට පාසල් ප්‍රවාහනය පිළිබඳව, කුලී රථ ගාස්තු පිළිබඳව මේ ආදී පිළිබඳ දිවයින පත්තරේ තිනවා සිපෙට්කෝ ඉන්ධන නැග්ගොත් අවම බස් ගාස්තුව රුපියල් 30ක් ඕනේ. සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළ නැංගුවා. එතකොට බස් සමාගම් මේ රුපියල් 30 අනිවාර්යයෙන්ම ඉල්ලනවා. ත්‍රිරෝධ පළමු කිලෝමීටරයට රුපියල් 90ක් ඉල්ලයි. මේ වාර්තාවනුත් එක්ක ඒ පිළිබඳව ඒ ක්ෂේත්‍රයන් නියුතු අය මොකද කියන්නේ? ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගු මේ වාර්තාවත් බලමු. IOC වලින් ඩීසල් ලබා ගැනීමට හැකියාවක් නැහැ එවැනි මිලකට. ඉතින් ආණ්ඩුව යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. බස් කර්මාන්තය කියන්නේ කෙසේ වෙතත් අපි දකිනවා අනිවාර්යයෙන්ම ඩීසල් වැඩිවීම ප්‍රවණතාවයේ තියෙනවා. ඒක කාටවත් නොවැළක්විය හැකි. දරාගත නොහැකි ආකාරයෙන් ඩීසල් වැඩිවීම සිදු වුණොත් යම් ආකාරයක අපිට ගාස් වැඩිවීමකට යන්න සිද්ධ වෙවි. ඒ නිසා මෙය අපි බලාපොරොත්තුෙන් සිටිය යුතු කරුණක්. මගේ ප්‍රවාහණයෙන් වැඩි බරක් කරටගත් පිරිසක් ත්‍රීරෝධ රථ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ ත්‍රීරෝධ රථවලට නගින මගියාට අත්වන ඉරණම කුමක්ද? ඊළඟට ප්‍රශ්නයක් තමයි අපෙන් ඕනෑම කෙනෙක් අහන්නේ වෘත්තීය කුලී ත්‍රිරෝධ රිදුරන් හැටියට ගාස්තුව කීයක් වේද කියලා. අනේ මහත්තයෝ අපිට නම් ගණන් හදාගන්න බෑ. මම බොහොම ඕනෑකමින් කියනවා සියලුම කුලී ත්‍රිරෝධයන්ට Tamanට කැමති ගානකට දුවා ගන්න. Tamanගේ මගියා රැකගන්න, Tamanගේ පාරිභෝගිකය රැකගන්න, Tamanගේ බඩගෝස්තර රැකගන්න මේ පවතින ආර්ථික ව්‍යාකූලතාවයට මුහුණ දෙන්න පුළුවන් විදිහේ ගානක් Tamanම හදාගන්න. එහෙම නැත්නම් අපිට නම් මේක කළමනාකරණය කරන්න බෑ. අපේ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් යන්නේ පාසල් වෑන් රථවල. සැප කනේ අපේ දරුවන්ගේ දරුවන්ට රටක් නැහැ. කොටින් අවංකවම රටක් නැහැ. ළමයිගේ ගාස්තුත් දැන් එහා මෙහා කරන්න වෙනවනේ අපිට ඔක කරන්නත් බෑ ඇවිල්ලා අපිට දෙමව්පියන්ගේ මූණ බලන්නත් බෑ ඔක කරලා. නමුත් අපිට දුව ගන්න විදියකුත් නැහැ ඇවිල්ලා. පාසල් සේවයේ වෑන් රථ වලටත් ලංකා ඩිපෝ වලින් තෙල් ටික ලබා දෙන්න වැඩ පිළිවෙලක් කරන්න කියලා ප්‍රාණ මෙතුමාට අපි යෝජනා කරනවා. ඔව් ඒක එහෙම නැත්නම් පිටරටකට මේක දීලා මිනිස්සුන්ට ජීවත් වෙන්න මාර්ගය හදලා දෙන්න ඕනේ. යමාපිය හරිම හොඳයි බුද්ධිමත්. ඒගොල්ලෝ කතා බහ කරලා අපිට ගණන් හිලාවේ වැඩ කරලා දීලා කැපනික සාධාරණ කරන්න කිව්වම අපි ඒගොල්ලෝ සාධාරණ කරනවා. අවසානයේ ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව ජනතාව නම් ඉන්නේ පුදුම සතුටකින්. දැන් අපි හයරය දුවන්නේ කොහොමද මෙහෙම ගණන් වැඩි වෙනකොට මිනිහෙකුට කොහොමද ගණන් කියන්නේ? ඉතින් වැඩන්න විලා තියෙන්නේ මේක. දවසින් දවස ගණන් යන. අපි බලන් ඊළඟ පාර අපි ඡන්දයක් ගන්න බලන්න ඉමු මොකද කියන්නේ. හැබැයි මේ ඊළඟ පාර අපි තීරණය කරන මොකද කරන්න ඕනේ කියන්නේ. අනිවාර්යයෙන්ම. රාජපක්ෂ කියන නමට ආයේ මේ ලංකාවේ තැනක් අපි කවදාවත් දෙන්නේ නැහැ. ඔහොම නේ කොහොමවත් දෙන්නේ නැහැ. හයර දුන්නට බාගර වාය පාර ඉන්නේ. සපයි කියන්නේ සනීපයි. දෙවෙනි පාර දුන්නා නම් මහා පාර තමයි උරුම. ඇත්තටම හැපයි. නන්නත්තර වෙන්නම් බඩු තියෙනවා. අනේ වාසනාවක්. වහ බෝතලෙ හින්දියන් ඉන්නේ ගෙදර. ඔව් පෙට්‍රල් නම් වැඩි වුණා. ඊළඟ ඡන්දේ බලාගමු. ඊළඟ ඡන්දේ තමයි දෙන්නේ මේගොල්ලන්ට හයර එකක් දුවනවා හයර දෙකක් පොලිමි. මේ මොටම ඔබ තමයි ඒ උන්ට ගානක් නෑ. උන් ඉන්න ආතල් එකේ අපි තමයි පෝලිං කරලා කට්ට ගන්න ඕනේ. එළිමනේ වැඩි හොඳටම කරලා තියෙන ඒකයි මේ කට්ටියට පේරන් තේරලා තියෙන්නේ. ඔය පේරන්ට ගෑස් පෝලිං අර පැත්තේ. මේ පැත්තේ තෙල් පෝලිං. මොනවද කියන්නේ අපි දුන්නේ එකේ වැරද්ද තමයි. ඒ විවිධ ජනතා අදහස් අපි අවසන් කරන්නට ඕනේ. ඊට පෙර සඳුදා සිට සියලු පාසල් සිසුන් පාසල් වෙත කැඳවීම පිළිබඳ පුවත අපි දකිනවා. කලින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ සතියකට වරක් කාණ්ඩවලට වර්ග කරලා දරුවෝ පාසල් වලට ගෙන්වීමේ ක්‍රමවේදය. ඒ ලෙස තමයි පාසල් නැවත උසස් පෙළින් පස්සේ ආරම්භ වුණේ. නමුත් එන සඳුදා 14 වෙනිදා සිට සියලු සිසුන් පාසල් වෙත කැඳවීමත් එහිදී යම් කොවිඩ් තත්ත්වයක් පිළිබඳව ගැටලු මතුවුණොතින් විදුහල්පතිවරයාට කලාපය සමග සාකච්ඡා කරලා තීන්දුව ගැනීමේ ක්‍රමවේදයක් සකසා ඇති බවත් කියවෙනවා. ඒ අතරේ අපේ රටේ පළමු කොවිඩ් ආසාදිතයා මුණ ගැසිලා වසර දෙකකුත් සම්පූර්ණ වෙනවා. අවුරුදු දෙකක් ඇතුළත මොනතරම් දේවල්
රටේ වෙනස් වෙලාද සිද්ධ වෙලාද ඇති වෙලාද නැති වෙලාද හිතන ගමන් අපි යමු විරාමයකට. විරාමයෙන් පස්සේ අද දවසේ අනිකුත් සුපුරුදු විශේෂාංග සමග ඔබට රැඳෙන්නට ආරාධනා කරනවා. පත්තරෙන් ආයෙ හෙට උදේ හම්බ වෙමු. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.